समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सोहि ब्राह्मण भगवा अनुपन्नस्स मग्गस्स उपादेता असंजातस्स मग्गस्स संजानेता अनक्कातस्स मग्गस्स अक्काता मग्गඤ්ඤෝ मग्गविदो मग्गकोविदो मग्घानुघाच पनयेतरहि सावका विहरन्ति पच्चासमन्नागता नको मयं ब्राह्मण अपटिसरणा सप्पटिसरणामयं ब्राह्मण धम्म सरणाति श्रद्धावंत පින්වත්නි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ සඳහන් වෙන ගෝපක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව. ගෝපක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව අපේ ආනන්ද හාමුදුරුවෝ ඒ වගේම ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි මේ දේශනාව පින්නතුනි සඳහන් වෙන්නේ. මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදියට. අපේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා නැත්නම් පිරිනිවන් පාලා නොබෝ කලකින් වැඩි කලක් යන්නට මත්තෙන් අපේ ආනන්ද හාමුදුරුවෝ දවසක් පින්නතුත් රජගහනුවර කලන්දක නිවාපේ වේළුවනාරාමේ ආනන්ද හාමුදුරුවෝ වැඩ වාසය කළා. ඒ වැඩ වාසය කරන කාලේ වේදේහ පුත්‍ර එතන් මගධ දේශාධිපති අජාසත්ත මහ රජුරෝ ඡණ්ඩ පජ්ජෝතක රජුරුවන් ගැන සැක උපදවමින් කාලය ගත කරන අතරතුර පින්නතුනි අජාසත්ත රජුරෝ රජගහනුවර සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කළා. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරමින් අතරතුර අපේ ආනන්ද හාමුදුරුවෝ රජගහනුවරට පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වඩින භික්ෂුවකට ආනන්ද හාමුදුරුවෝ අවවාද කීපයක් බුදුරජාණන් වහන්සේ අවවාද කීපයක් දුන්නා. ඒ තමයි පින්නතොනි පිණ්ඩපාතේ වැඩියට කමක් නැහැ.
මිනිස්සු ගෙදර දොර වහගත්තොත් ඒ ගෙදරට ආයි පින්ඩපාතේ යන්න එපා. ඒ ගෙදර දොර වහගන්නේ දෙන්න අකමැති නිසා. ඒ වගේම මිනිස්සු හොඳ දේවල් තියාගෙන නරක වෙච්ච පුස්කාපුවා පාවිච්චි කරන්න බැරිව පාත්‍රයට බෙදුවොත් ඒ ගෙදරට ආයි පින්ඩපාතේ වඩින්නත් එපා. දුමක් නැග්ගොත් ඒ ගෙදර තව ටික වෙලාවක් ඉන්න හේතුව තමයි මිනිස්සු තාම උයනවා. හැඳි සද්දයක් ඇහුනොත් තව ටික වෙලාවක් ඉන්න මිනිස්සු පින්ඩපාතේට සූදානම් වෙනවා. ඒ වගේම භික්ෂුවක් දැක්ක ගමන් මිනිස්සු ගේ ඇතුළට දුවනම නම් තව ටික වෙලාවක් ඉන්න ඇයි ගේ ඇතුළට ගියේ යමක් අරගෙන එන්නයි. පින්ඩපාතෙන් විතරක් යැපෙන භික්ෂුවකට මේ ලෝකේ කිසි මිනිසෙකුට දොස් කියන්න බෑ පින්නතුනි. ඇයි ඒ භික්ෂුව කවදාවත් ගයක් ළඟට ගිහිල්ලා ඉල්ලන්නේ නැහැ. ලැබුණොත් ලැබුණු දේ ගත්තා නැත්තම් වැඩම කළා. නොලැබුණා කියලා ඒ භික්ෂුව කවදාවත් දොස් කියන්නෙත් නැහැ. දොස් කියන්නෙත් නැහැ. ඒ නිසා මෙන්න මේ ලස්සන අවවාද ටික පිළිගත්තු ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා නොබෝ කලකින් අජාසත් රජුරෝ රජගහනුවර ප්‍රතිසංස්කරණ කටයුතු කරන අතරතුර තමයි උන්වහන්සේ රජගහනුවරට පින්ඩපාතේ වැඩම කළේ. පින්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ කල්පනා කළා පින්ඩපාතේ යන්න පිටත් වුණාත් තව කල් තියෙනවා. ඒ කියන්නේ වෙලාව තියෙනවා. වෙලාව වැඩිකම නිසා පින්ඩපාතේ වඩින්න ආනන්ද හාමුදුරුවෝ මොකද කළේ? ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයාගේ කර්මාන්ත ශාලාවට උන්වහන්සේ වැඩම කළා. කර්මාන්ත ශාලාවට වැඩම කළා. ඒ වැඩම කළාට පස්සේ ගෝපක මොග්ගල්ලාන බමුණ හරියට සතුටු වුණා. ඒ පින්නතුනේ අපේ ආනන්ද හාමුදුරුවෝ බොහෝ කාලයකින් මම දැක්කේ. බුදුහාමුදුරුවොත් මේ වෙනකොට පින්නතුනි පරිනිර්වාණයටපත් වෙලා. බුදුහාර බේරකොට පරිනිර්වාණයටපත් වෙලා. දේශනාවේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3ක් යනතෙක් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා වැඩ ඉන්නවා කියන ජීවමාන සංඥාවෙන් බුදුහාමුදුරුවන්ට උපස්ථාන කටයුතු කළා කියනවා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා. නමුත් ආනන්ද හාමුදුරුවෝ තමන් වහන්සේගේ සිතේ දුක යන්න බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියලා හිතාගෙන උන්වහන්සේට උණුපැන් හදලා දුන්නා. උණුපැන් හදලා දුන්නා. කුටිය සුද්ධ කළා. ගන්ධ කුටිය සුද්ධ කළා. ඇයි පින්නතුනේ මගේ භාගතුන් වහන්සේ තාමත් වැඩ ඉන්නවා කියලා 3 මාසයක් යනකම් ඒ උපස්ථානාදී ඒ විදිහටම උන්වහන්සේ සිද්ධ කළා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා කුසිනානානුවරදී තනියෙන් වඩිනකොට සමහර මිනිස්සු වෙව කොහොමද බුදුහාමුදුරුවෝ කියලා. එතකොට පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ කොච්චරනම් දුක හිතෙන්නේ නැද්ද? උන්වහන්සේ කුසිනානානුවර තනි කරලා නැත්තම් පරිනිර්වාණයටපත් වෙලා තනියෙන් වඩිනකොට උන්වහන්සේට තනියෙන් ජේතනාරාමයට වඩිනකොට ආනන්ද හාමුදුරුවෝ කුටිය දකිනකොට බුදුහාමුදුරන්ගේ මොනතරම්නම් පින්නතුනේ දුකක් හිතෙන්නේ නැද්ද? නිකන් හිතන්නකෝ අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මරුණට පස්සේ සොසාන භූමියට ගිහිල්ලා මිහිදම් කළා හෝ ආදාහනය කළා හෝ ආපහු ගෙදරට එනකොට අම්මෙක් තාත්තෙක් නැති ගෙදර මොනතරම්නම් පින්නතුනේ දාට පාළුවක් තියෙනවද? ඒ වගේ මහා විශාල පාඩුවක් වගේම පාළුවක් දැනුණා එදා බුදුරජාන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා ආනන්ද හාමුදුරුවෝ තනියෙන් ජේතනාරාමයට වඩිනකොට ලොකු හිඩසක් ආනන්ද හාමුදුරුවෝ මේ ශාසනය තුල පින්නතුනි පෙරෙව්වා. ලොකු හිඩසක් පෙරෙව්වා. ඒ විතරක් නෙවෙයි මේ දේශනාවේ කියනවා පින්නතුනි දුරදීම ආනන්ද හාමුදුරුවෝ වඩිනව දැක්ක ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා උන්වහන්සේට වන්දනා කරලා ආසනයක් හදලා දීලා භික්ෂුවකට දැක්විය යුතු සියලු ගරු සත්කාර සම්මාන ආදී ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය විසින් සිද්ධ කළා.
ඒ සියල්ල සිද්ධ කරලා අවසානයේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය ආනන්ද හාමුදුරුවන්ගෙන් බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නේ? ආනන්ද හාමුදුරුවනේ අපේ බුදුරජාණන් වහන්සේ යම්බදු සර්වඥතා ඥානයකින් සම්පූර්ණ නම් එබඳු සර්වඥතා ඥානයකින් සම්පූර්ණ එකදු භික්ෂුවක්වත් මේ සත්‍යයෙන් වැඩ ඉන්නවද කියලා ඇහුවා. ඒ බලන්න ලස්සන ප්‍රශ්නේ. සර්වඥතා ඥානයෙන් සම්පූර්ණ දැන් බුදුහාඳුරෝ පිරිනිවන් පාලානේ. එබඳු එකදු භික්ෂුවක්කෝ ආනන්ද හාමුදුරුවනේ මේ ශාසනයේ වැඩ ඉන්නවද කියලා ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ වදාලා බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥාන ධර්මයන්ගෙන් සම්පූර්ණ එකදු භික්ෂුවක්වත් මේ ශාසනේ නැහැ කිව්වා. ඇයි ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා නෝපන් මාර්ගයේ ඉපදුවා. ඒ වගේම පහළ නව මාර්ගය භාගතුන් වහන්සේ පහළ කළා. ඒ විතරක් නෙවෙයි ප්‍රකාශ නොකළ මාර්ගය බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් ප්‍රකාශ කළා. ඒ විතරක් නෙවෙයි ගෝපක මොග්ගල්ලාන මාර්ග ප්‍රතිවේක්ෂාවෙන් ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමෙන් භාගතුන් වහන්සේ සියල්ල දැනගත්තා, සියල්ල අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ බුදුහාමුදුරු මාර්ගෙහි දක්ෂයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරපු මාර්ගය අනුව පිළිපදින ශ්‍රාවකයෝ ඉන්නව මිසක නමුත් බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණයට සමාන කරන්න පුළුවන් භික්ෂුවක් මේ ලෝකේ නැහැ කිව්වා. බලන්න ඒක ලස්සන. ඒ ඥාණයට සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ. නමුත් එබඳු මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයෝ නැත්තම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා කිව්වා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නූපන් මාර්ගයක් ඉපදුවේ. මොකද්ද? ආරෂ්ඨායික මාර්ගයේ මේ සම්බුද්ධ ශාසනය විතරයි. චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ හැම ශාස්ත්‍රෝරයක්ම දේශනා කළේ දුක විතරයි. බුදුහාමුදුරු විතරයි දුකට හේතුව කියලා දුන්න මේ ලෝකේ එකම උත්තමයන් වහන්සේ. ඒ මදිවට බුදුහාමුදුරුව දුක නැති කරන්නත් කියලා දුන්නා. ඒත් මදිවට බුදුහාමුදුරුව දුකෙන් මිදෙන්නත් කියලා දුන්නා. ඒත් මදිවට බුදුහාරු මිදෙන මාර්ගයක් කියලා දුන්නා. ඒ නිසා තේරුම් ගන්න අරියටගේ මග එහෙම නැත්තම් චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනයර වෙන අන්‍යාගමික ශාසනවල නැහැ පින්නතුනේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා අතර පැවති මේ කතාව අතරතුර පින්නතුනේ මෙතෙන්ට එනවා මගධ මහාමාත්‍ය වස්සකාර කියන ඇමතිතුමා. වස්සකාර කියලා කියන්නේ අජාසත් රජුගේ ඇමති කෙනෙක්. පින්නතුන්ට මතකනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ජේතවනාරාමෙන් පිට වෙච්ච වෙලාවේ ඉස්සෙල්ලා වැඩම කළේ ගිජ්ජකූට පර්වතයට. ඒ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට තමයි අජාසත් රජුන්ට අදහසක් ඇති වුණේ වජ්ජීන් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. අජාසත් රජු මේක කිව්ව වස්සකාර කියන ඇමතියට. කතා කළා කියනවා වස්සකාර මට මේ නිකන් ඉන්නකොට කල්පනාවක් ඇති වුණා. මොකද්ද? මට හිතුණා වජ්ජීන් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. හැබැයි දිනයිද පරදීද කියලා කියන්න බෑ. ඒක හරියටම කියන්න පුළුවන් මේ ලෝකේ එකම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඒ නිසා වස්සකාර මේ දිනවල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ ගිජ්ජකූට පර්වතේ. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහන් එන්න වජ්ජීන් එක්ක යුද්ධ කළොත් දිනයිද පරදීද කියලා. වස්සකාර ගියේ. අන්නේ වස්සකාර තමයි මේ දැන් පින්නතුනි මෙතෙන්ට ආවේ. ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයත් එක්ක ආනන්දරු කතා කරනකොට මෙතෙන්ට ආවා වස්සකාර කියන ඇමතිතුමා. ඇවිල්ලා ඒ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කියනවා. අහනවා මේ වස්සකාර අහනවා ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්ද හාමුදුරුවනේ මම එන්න කලින් ඔබ වහන්සේත් ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයත් අතර ඇති වුණු කතාව මොකද්ද? කෙබඳු කතාවක් ආනන්ද හාමුදුරුවනේ අඩාල වුණාද කියලා ඇහුවා. නතර වුණාද කියලා ඇහුවා. ඒ වෙලාවේ
ආනන්ද හාමුදුරුවෝ කියනවා මමත් ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයත් අතර ඇතිවුණු කතාව තමයි ඒ ගෝපක මොග්ගල්ලාන බමුණ මගෙන් අහනවා වස්සකාර සර්වඥතා ඥාණයට සමාන කරන්න පුළුවන් එකදු භික්ෂුවක්වත් මේ ශාසනය වැඩ ඉන්නවද කියලා. මං කිව්වා නැහැ කියලා. පින්නතුනේ බුදු කෙනෙක්ගේ අරහං බුදු ගුණයවත් ශ්‍රාවකයෙකුට නැහැ. දැන් අරහං කියලා කියන්නේ සියලු කෙලෙස් සතුරන් නැසූසේක රහසින්වත් පවු නොකලසේක දෙවි මිනිසුන්ගේ පූජා ලැබීමට සුදුසු වනසේක. ඉතින් රහතන් වහන්සේ සියලු කෙලෙස් නැසලා පිරිනිවන් පානවනේ. බුදුහාමුදුරුවෝ සියලු කෙලෙස් නැසලා පිරිනිවන් පානවනේ. එහෙනම් බුදුහාමුදුරුවන්ට තියෙන අරහං ගුණේ ඇයි රහතන් වහන්සේ හා සම කරන්න බැරි? හේතුව තමයි බුදුහාමුදුරුවෝ කෙලෙස් නැති කළා. උන්වහන්සේට සසර පුරුදු කිසිවක් නෑ පින්නතුනි. රහතන් වහන්සේ කෙලෙස් නැති කළාට රහතන් වහන්සේට සසර පුරුදු තියෙනවා. ඒ නිසා අරහං ගුණය බුදුහාමුදුරුවන්ට විතරයි. ආයේ ඒක රහතන් වහන්සේ හා සම කරන්නට බැහැ පින්නතුනි. අනිත් එක ඒ බුදු ගුණ අනන්තයි කියන බව තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණේ තියෙන්නේ ඉතිපිසෝ ගාථායිමයි. කොතනද? ඉතිපිසෝ ගාථා පටන් ගන්නේ ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේත් බුද්ධෝ භගවාතේ කියලා. පටන් ගන්නෙත් භගවා කියලා අවසන් වෙන්නේත් භගවා කියලා. මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට මේ වචන දෙකෙන් එළියට කවදාවත් පනින්න බෑ. මේක එකම චක්‍රයක් හැටියට දිගින් දිගට පවතිනවා මිසක මෙහි අනන්ත භාවයක් කෙලවරක් දකින්න පුළුවන් කමක් නැත්තේ. ආන්න එතන තමයි තියෙන්නේ බුදු ගුණ අනන්තයි කියන බව. කොතනද? ඉතිපිසෝ ගාථායම තමයි. යා තේරුම් ගන්න මේ එකදු ගුණයක්වත් රහතන් වහන්සේ හා සම කරන්නට බෑ. වස්සකාර නැත්නම් මේ ගෝපක මොග්ගල්ලා අහන්නේ ආනන්දහන්නේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලානේ. උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට සමාන කරන්න පුළුවන් භික්ෂුවක් මේ ලෝකේ ශාසනයේ ඉන්නවද කියලා ඇහුවා. අන්දරකෝ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ පින්නතුනේ මේ වස්සකාර එමෙතුමා ආනන්දහංගෙන් අහනවා ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ කියනවා නම් බුදුහාමුදුරුවෝ නූපන් මාර්ගයේ උපදවනවා උපන් මාර්ගයේ හෙලිපෙහෙලි කරනවා මේ ආදී වශයෙන් කරුණු පැහැදිලි කරනවා නම් ආනන්ද හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදුහාමුදුරුවෝ පනවල තියෙනවද මහණනි නුඹලාට මෙන්න මෙබඳු භික්ෂුවක් පිළිසරණ පිණිස පවතිනවා කියලා. ආනන්දන කිව්වා එබඳු එකද භික්ෂුවක්වත් බුදුහාමුදුරුවෝ මෙන්න මේ භික්ෂුවයි මගෙන් පස්සේ නුඹලාට පිළිසරණක් වෙන්නේ කියලා එහෙන් බුදුහාමුදුරුවෝ පනවල නැහැ. හැබැයි පින්නතුනේ සරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනයේ ලොකු හිස් බවක් දැනුණා. බුදුහාමුදුරුවෝ එදා සරියුත් හාමුදුරුවෝ පින්මන පාප වෙලාවේ කියපු කතාව තමයි මහණෙනි මේ ශාසනයේ දැවැන්ත වෘක්ෂයක් නම් ඒ කියන්නේ ගහක් නම් අද ඒ දැවැන්ත වෘක්ෂයේ දකුණු ශාඛාව අද සම්පූර්ණයෙන් ඇදගෙන වැටුණා කිව්වා. ඒ දකුණස්සව ස්වාමීන් වහන්සේනේ සරියුත් හාමුදුරුවෝ දකුණු අත්ත අද ඇදගෙන වැටුණා කිව්වා. ඒක එතකොට තේරෙනවද පින්නතුනේ සරියුත් හාමුදුරුවෝ මේ ශාසනයේ මොනතරම් හිඩසක් පෙරෙව්වද කියලා. එතන හරි වටිනවා. ලෝකේ කෙනෙක් නැති වුණාට පස්සේ ලෝකයාට අඩුවක් තේරෙන්න ඕනේ. අඩුවක් දැනෙන්න ඕනේ. එතකොට තමයි මේ පුජ්‍යලයා මේ ලෝකේ ලස්සන පිරිසක් හදාගෙන ධර්ම මාර්ගය තුල ගමන් කරලා සත්පුරුෂ ඇසුරත් එක්ක විමුක්ති මාර්ගයට මඟ කියා දුන්නු උත්තමයේ කියලා මේ ලෝකේ පින්නතුනි පූජනීයත්වයටපත් වෙනවා. දැන් සමහරු නැති වුණාම භික්ෂුවක් වුණත් අපවත් වුණාම ලොකු අඩුවක් තේරෙනවා. එනිකන් නෙවෙයි සංවර විනීත හික්මුණු. දැන් පින්නතුනි ඇතෙක් ඉන්නවා. ඒ ඇතා තරුණ කාලේ නොහික්මිලා අවිනීතව සංවරකමක් නැතුව ඇතෙක් මැරුණොත් මිනිස්සු දුක් වෙයිද? නෑ, දුක් වෙන්නේ නෑ. නමුත් සංවර ඇතෙක් හික්මුණු ඇතෙක් යම් දවසක මැරුණොත්
එදාට මිනිස්සු දුක් වෙනවා. මොන ඇතා මරුණත් කමක් නැහැ අපිට. මාලිගාව ඇතා නැතුණු දවසට දුකයි. ඇයි ඒ? මාලිගාවේ ඇතා සංවරයි. මාලිගාවේ ඇතා හික්මිලා. උපමාව තමයි මේ කියන්නේ. භික්ෂුවක් තරුණ කාලේ අවිනේතව නොහික්මුණු විදියට සංවර නැති විදියට යම් දවසක තරුණ කාලේ මේ ලෝකෙන් ඒ භික්ෂුව අපවත් වුණාද සමුගත්තාද දුක් වෙන්නේ නැහැ. ඇයි? ඒ භික්ෂුව අපවත් වුණා කියන එක හොඳයි කියන එක නෙමෙයි. එදින් තේරුම් ගන්න ඕනේ නොහික්මුණු අසංවර ශික්ෂාකාමීත්වයක් නැති ගිහියෙක් හෝ වේවා පින්නතුනි පැවිද්දෙක් හෝවා මරුණයි කියන එක හොඳයි කියනව නෙවෙයි. ලොකු හිඩසක් මේ ලෝකෙට පේන්නේ නැහැ. අර මාලිගාවේ යතා නැති වෙච්ච දවසට ලොකු දුකක් මිනිස්සුන්ට දැනෙනවා වගේ තමයි සංවර භික්ෂුවක් හික්මිච්ච භික්ෂුවක් තරුණ කාලේ අපවත් වුණත් මිනිස්සු කියන කතාව තමයි මොකද්ද? අනේ කොච්චර වැඩක් කරන තිබ්බ සාමින් වහන්සේ නමක්ද අපරාධය කාලේ අපවත් වුණා. ඇයි? මිනිස්සුන්ට අඩුව තේරෙනවා පින්නතුනේ. ඒ නිසා වස්සකාර අහන්නේ ආනන්ද හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඔබ වහන්සේලාට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද මෙන්න මේ භික්ෂුව පිළිසරණ වෙනවා කියලා? ආන්දර කිව්වා එහෙම කෙනෙක් බුදුහාමුදුරුවෝ කියලා නෑ භික්ෂුවක් පනවලා නෑ කිව්වා. ඊට පස්සේ අහනවා එතකොට ආනන්ද අහන්නේ ඔබ වහන්සේලා අතර ඉන්නවද වැඩිමහලු සාමීන් වහන්සේලා? ඒ වැඩිමහලු සාමීන් වහන්සේලාවත් සංඝ සම්මතයකින් එකඟත්වයටපත් වෙච්ච භික්ෂුවක් පනවලා තියෙනවද බුදුහාමුදුරන්ගෙන් පස්සේ ඔබ වහන්සේ තමයි මේ ශාසනේ පවත්වන්න ඕන කියලා? ආන්දර කිව්වා එබඳු භික්ෂුවක්වත් එකදු භික්ෂුවක්වත් මේ ශාසනේ නෑ කිව්වා. ඒකට සංඝ සම්මතයෙන් පත් කරගත්තෝ එහෙම කෙනෙකුත් නෑ කිව්වා. එතකොට බුදුහාමුදුරුවෝ පත් කරපු කෙනෙකුත් නෑ. බුදුහාමුදුරන්ගෙන් පස්සේ සංඝයාගේ සම්මුතියෙන් පත් කරපු කෙනෙකුත් නෑ මේ ශාසනය ආරක්ෂා කරන්න. මේක ලස්සන දහමක්. ඊට පස්සේ අහනවා ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා පිළිසරණක් නැති වෙනකොට ආනන්ද හාමුදුරුවනේ සමගිය පිණිස කවරෙක්ද ආනන්ද හානේ වග කියන්නේ? ඔබ වහන්සේලාගේ සමගිය පිණිස කවුද වග කියන්නේ? එතකොට තමයි ආනන්ද හාමුදුරුව කිව්වේ අපි ගෝපක මොග්ගල්ලාන පිළිසරණක් නැති අය නෙවෙයි. අපිට පිළිසරණක් තියෙනවා. ඒ කාගේ පිළිසරණද? ධර්මයේ පිළිසරණ තියෙනවා කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ යම්කිසි භික්ෂුවකට පැවරුවා නම් මගෙන් පස්සේ මේ ශාසනය අයිති කරන උඹයි කියලා. නේ මොනතරම් ප්‍රශ්නයක් ඇති වේද? නමුත් බුදුහාමුදුරුවෝ වදාලේ මම නැති වුණත් මහණෙනි නුඹලාට ධර්මයේ තමයි කිව්ව සාට්ටුන් වහන්සේ බවටපත් වෙන්නේ, පිළිසරණ බවටපත් වෙන්නේ. පින්වතුනි දවසක් සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ කවර බුදුරුන්ගේ ශාසනද පිරිනිවන් පෑමෙන් පස්සේ බොහෝ කල පවතින්නේ? කවර බුදුරුන්ගේ ශාසනද පිරිනිවන් පෑමෙන් පස්සේ බොහෝ කල පවතින්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ වදාලා සාරිපුත්ත විපස්සේ සිකී වෙස්සබු කියන බුදුරජාණන් වහන්සේලා තුන්නම පිරිනිවන් පෑවට පස්සේ ශාසන බොහෝ කල පැවතුනේ නෑ. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සිව්නම පිරිනිවන් පෑවත් ඒ ශාසන බොහෝ කල පැවතුණා. සරියුත් හාමුදුරුවෝ අහනවා භාග්‍යතුන් වහන්සේ මේකට හේතුව මොකද්ද? බුදුහාමුදුරුවෝ වදාලා සාරිපුත්ත විපස්සේ සකේ වෙස්සබු කියන බුදුරජාණන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට කිසිදු ශික්ෂාපදයක් පැනෙව්වේ නෑ. එහෙනම් මොකෙන්ද ශාසනය පාලනය කළේ? සබ්බ පාපස් අකරණං කිය ගාථා තුනක් තියෙනවා පින්නතුනේ. ඒකට කියන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා. ඒ ගාථා තුනෙන් විතරක් මුළු සමස්ත ශාසනයෙන් පාලනය කළා. බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි පින්නතුනේ වරදක් කරන්නේ නැතුව කවදාවත් ශික්ෂාපදයක් පනවන්නේ නෑ. වරදක් කළොත් තමයි ශික්ෂාපදයක් පනවන්නේ. ඒ නිසා විපස්සසිකේ වෙස්සබ කියන බුදුහාමුදුරන්ගේ කාලේ ඒ බුදුර තුන්නමගේ කාලේ භික්ෂූන් වැරදි කළේ නැති නිසා ශික්ෂාපද පනවන්න තරම් හේතුවක් උනේ නෑ. ඒ වුණාට ඒ බුදුහාමුදුරුවෝ තුන්නම පිරිනිවන් පෑවට පස්සේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? ඉස්සරහට ගෙනියන නීතියක් නැත්තම් ශික්ෂාපද නැති නිසා ශාසනය ඉක්මනට අතුරුදහන් වුණා. නමුත් අපේ බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පැනෙව්වා. ඒ ශික්ෂාපද පනවපු නිසා තමයි තාමත් ශාසනේ තියෙන්නේ.
කොච්චර ලස්සනයිද? ඒ විතරක් නෙවෙයි පින්නතුන්ට මතකනේ බුදුහාමුදුරුව පිරිනිවන් පාපු වෙලාවේ සුබද්ද කියන භික්ෂුව කිව්වා දැන් බුදුහාමුදුරුව නෑ අපිට ඕන හැටියට වැඩ කරමු කිව්වා. මේක ඇහුණ කාටද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. උන්වහන්සේ කල්පනා කළා දැන් හොඳම වේලාව තමයි සංගායනාවක් කරන්න. ඇයි බුදුහාමුදුරුව දේශනා කරපු බණ නැත්නම් ධර්ම දේශනා ටිකක් දිව්‍ය ලෝකේ, ටිකක් මනුස්ස ලෝකේ, ටිකක් බ්‍රහ්ම ලෝකේ, ටිකක් අනේ පිරිසුමාගේ මාලිගාවේ, ටිකක් කොසල් රජුරන්ගේ මාලිගාවේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැන් තියෙන්නේ කොහෙද? තැන් වල. හරියට කොයි වගේද? මේසයක් උඩ වෙන වෙන මල් තියලා තියෙනකොට පින්නතුනේ හුලඟක් ආවොත් ඒ මල් ඔක්කොම ගහගෙන යනවා. බුදුහාරගේ ධර්මයත් එතකොට තිබුණේ අන්නේ වගේ. මේම කතා කියන්නේ නිසානේ. බුදුහාමුදුරුවෝ නෑ දැන් අපිට ඕන හැටියට වැඩ කරමු කිව්වා. ඒ කතාව කියනකොට පින්නතුනි බුදුහාමුදුරුවෝ ආදාහනය කරලා අලුටගේ රස්නේවත් ගියේ නෑ. ඒ කතාව කියනකොට සරියු මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා හොඳම දේ තමයි තැන් වල තියෙන මේ ධර්මය දැන් එක තැනකට එකතු කරන්න ඕනේ. පින්නතුනි වෙන වෙනම ආසනයක මල් තිබ්බොත් නේ හුලඟක් ආවොත් ගහගෙන යන්නේ. නමුත් ඒ මල් මාලා ටික ඔක්කොම එකතු කරලා මල් ටික ඔක්කොම එකතු කරලා මල් මාලාවක් වගේ හදලා මේසයක් උඩ තිබ්බොත් හුලඟක් ආවට ලේසියෙන් ගහගෙන යන්නේ නැහැ. ඇයි දැන් ඔක්කොම එකට එකතු වෙලානේ. ඒ නිසා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළේ මේ තැන් වල තියෙන ධර්ම එකතැනකට එකතු කරගත්තොත් වෙන මොන මතේ ආවත් බුදුහාමුදුරන්ගේ බුද්ධ මතය කඩන්න බෑ පින්නතුනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. ස්ටීන්ට මහානකම දෙනකොටත් බුදුහාමුදුරු වදාලේ ආනන්ද ස්ටීන්ට පැවිද්ද දෙන්න පුළුවන්. නමුත් සසුනේ ඉක්මනට පිරිහීමක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි අධර්මවාදීන් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් අනාගතේ ගන්නවා. ආනන්ද අනාගතේ ස්ත්‍රී පක්ෂේ වැඩි වෙනවා. පුරුෂ පක්ෂේ අඩු වෙනවා. ඒ වැඩිපුර මහාන වෙන්නේ ස්ත්‍රී. එවිට සිද්ධ වෙන්නේ මොකද්ද පින්නතුනේ? භික්ෂුණී ශාසනය බහුල වෙනවා, භික්ෂු ශාසනය අඩු වෙනවා. අධර්මවාදී බලවේගයක්. ඒ කියන්නේ ධර්මයේ විකෘති කරන පිරිසක් අනාගතයේ ලෝකෙ ඉස්මතු වුණොත් එදාට ඒත්තු කරන්නේ මොකද්ද? භික්ෂුණීන්ගේ නැත්තම් ස්ත්‍රියගේ දුර්ලභත්වයේ දැක තවත් ධර්මයේ විකෘති කරන්න උත්සාහවන්ත වෙනවා. පින්නතුනි පිරිස වැඩි නම් නැත්තම් බහුතරේ වැඩි නම් බලය වැඩි එතෙන්ට. ආයි මේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. දැන් භික්ෂුණී ශාසනයේ බහුල නම් ශාසනයේ බහුලත්වයේ තියෙන්නේ එතෙන්ටයි. නමුත් වෙන්නේ මොකද්ද? අධර්මවාදීන් එකකින් ප්‍රයෝජන ගන්නවා. ඒ ස්ත්‍රී ගොතන දුර්ලයිනේ කතා කරන්නේ. එතකොට ඒත්තන්ට ධර්මයේ විකෘත කරන්න හරි ලේසි. දැන් අද වුණත් භික්ෂුණී ශාසනයේ බහුලව තිබුණා නම් අධර්මවාදීන් එකෙන් දෙකන ධර්මයේ විකෘති කරන පිරිස මීට වඩා වේගෙන් ඒ දේ සිද්ධ කරනවා. භික්ෂුන් නැගී සිටින නිසා අධර්මවාදීන්ට ඒ දේ කරන්න ලේසි වෙන්නේ නැහැ පින්නතුනේ. බලන්නකෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සංගායනාවත් එක්ක මොනතරම් ධර්ම එකතු වුණාද කියලා. තැන් වල තිබුණු ධර්මය උන්වහන්සේ මල් මාලාවක් ඔය ගොතලා මේසයක් උඩ තිබ්බා. හුලඟක් ආවට දැන් ලේසියෙන් ගහගෙන යන්නේ නැහැ. ඒ වගේ තමයි ධර්ම එකතු තැන බුද්ධ මතේ ලේසියෙන් කඩන්න බෑ. දැන් ඒතර බුදුහාමුදුරුවෝ උන්වහන්සේගෙන් පස්සේ එකදු භික්ෂුවක්වත් මේ ශාසනය අයිතිකරු හිටිය පැනෙව්වද? නෑ. එහෙනම් මොකද්ද පැනෙව්වේ? ධර්මයේම තමයි කිව්වා එකම පිළිසරණ එකම පැනවීම වෙන පිළිපැනවීමක් නෑ කියලා ආනන්ද හාමුදුරුවෝ වස්සකාරට මතක් කළා. ඊට පස්සේ කියනවා මේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අහනවා ආනන්ද හාමුදුරුවනේ දැන් එතකොට ඔබ වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ එකද භික්ෂුවක්වත් පැනෙව්වේ නැහැ. සංඝ සම්මතයෙන් ඔබ වහන්සේලා පත් කරගත්තු මේ ශාසනයේ එකද භික්ෂුවකුත් නැහැ. එතකොට ධර්මයේ පිළිසරණ ඇත්තෝ වෙමු කියලා ඔබ වහන්සේ දේශනා කරනවා නම් කියනවා නම් ස්වාමීනි මේ කතාවේ අර්ථය මට චුට්ටක් පැහැදිලි කරන්න කිව්වා. ඔබ වහන්සේ කියන්නේ ධර්මයේ අපිට පිළිසරණ කියලා. මේ කතාවේ අර්ථය මට පැහැදිලි කරන්න කිව්වා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අපේ බුදුරජාණන් වහන්සේ පණවඩල ශික්ෂාපද තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පොය දවසට මේ ආනන්දහරු කියන්නේ
පොහොය දවසට සීමා මාලකයට. ඒකට කියන්නේ පිටින පොහොය ගේ කියලා. එහෙනම් දැකලා තියෙන පන්සල් වලම තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා උපසම්පදා කරන්නේ එතනයි. ඒ පොහොය දවසට පොහොයකට ගිහිල්ලා නැත්නම් සීමා මාලකයට ගිහිල්ලා ප්‍රාතිමෝක්ෂය පාඩම් නැත්නම් ශික්ෂාපද පාඩම් එක භික්ෂුවක් කටපාඩමින් අනිත් සියලු ස්වාමීන් වහන්සේලාට ඇහෙන්න ඒ ශික්ෂාපද කියවනවා. ශික්ෂාපද කියවනවා. යම්කිසි භික්ෂුවක් ආනන්දරු කියනවා යම්කිසි භික්ෂුවක් අතින් යම්කිසි වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් නැත්නම් ශික්ෂාපද කඩකිරීමක් කළා තියෙනවා නම් භික්ෂුන්ගේ අනුමැතිය පරිදි ඒ භික්ෂුව ආයති සංවරය තුළ පිහිටනවා. ඒ කියන්නේ නැවත ඒ වරද කරන්නේ කියන බවට සංඝයා ඉදිරියේදී පින්නතුනේ ප්‍රතිඥාවක් දෙනවා. වැරදි සිද්ධ වෙනවනේ. ශික්ෂාපද කැඩෙන නිසානේ පින්නතුනේ ශික්ෂාපද සමාදන් වෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා එහෙමත් බැරි නම් අපි ඒකට ධර්මයෙන් පිළිසරණක් කරගන්නවා කිව්වා. කොච්චර ලස්සනයිද? ඒකනේ ආනන්දර කිව්වේ ධර්මයේම තමයි කිව්වා. තියෙන එකම පිළිසරණ. එහෙම නැතුව කිසිදු භික්ෂුවකට බුදුහාමුදුරුවෝ මේ ශාසනයේ අයිතිය බාර දීලා නැහැ කිව්වා. මෙතෙන් දේශනා කරන පින්නතුනි බුදුහාමුදුරුවෝ යම්කිසි පුජ්‍යලේ සෝවාන් ආදී මගපලයක් ලබා ගත්තට පස්සේ ඒ ඇත්තා පස්සාකාරයකට තමන්ගේ මාර්ගය සහ ඵලය පිළිබඳව මෙනෙහි කරනවා. ඒකට කියනවා 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා. 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා කියන්නේ 20ට එකක් අඩුයි. ඒ කියන්නේ 19ක් කියන එකනේ. මොකද්ද ඒ? ඔන්න බලන්න සෝවාන් වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා. 2 ඵලය මෙනෙහි කරනවා. 3 ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. 4 ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා. 5 නිවන මෙනෙහි කරනවා. මාර්ගය මෙනෙහි කරනවා. ඵලය මෙනෙහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා. නිවන මෙනෙහි කරනවා. 5යිනේ. ඊට පස්සේ සකෘදාගාමී කෙනා මාර්ගය මෙනෙහි කරනවා. ඵලය මෙනෙහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා. නිවන මෙනෙහි කරනවා. අනාගාමී කෙනා ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා. ඵලය මෙනෙහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා. නිවන මෙනෙහි කරනවා. රහතන් වහන්සේ රහත් තත්ත්වයටපත් වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා. ඵලය මෙනෙහි කරනවා. ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් නැත නිසා රහතන් වහන්සේ කරන්නේ මොකද්ද? නිවන මෙනෙහි කරනවා. ඒ රහතන් වහන්සේට පින්නතුනි ප්‍රහීන වෙන්න කෙලෙස් උන්වහන්සේට නෑ. උන්වහන්සේ ඒක නුවණින් පින්නතුනි ප්‍රත්‍යවේක්ෂා කරනවා. කොච්චර මේකට කියන්නේ 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා පින්නතුනි. ඊට පස්සේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන විදියට මේ කාලේ යම්කිසි ශ්‍රමණයෙකුට නැත්තම් ඔබ වහන්සේලා අතර එක්තරා භික්ෂුන් වහන්සේ නමකට සත්කාර මානන පූජා පවත්වන්න පුළුවන්. එබඳු එකදු භික්ෂුවක්වත් ස්වාමීනි ආනන්ද හාමුදුරුවනේ ඉන්නවද කියලා ඇහුවා. ආනන්ද හාමුදුරුව වදාලා එබඳු භික්ෂුවක් මේ ශාසනය තුල නැහැ. ඊට පස්සේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ආනන්ද හාමුදුරුවනේ මේ කීමේ තේරුම මොකද්ද? ආනන්දරු වදාලා මතක තියාගන්න ගෝපක මොග්ගල්ලාන අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රසාදනීය ධර්ම 10ක් දේශනා කළා තියෙනවා. ප්‍රසාදනීය ධර්ම 10ක් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ පුජ්‍යලයක් ගරු කරන්න ඕනි, මානන කරන්න ඕනි, පුද පූජා පවත්වන්න ඕනි විදිහේ බුදුහාමුදුරුවෝ ප්‍රසාදනීය ධර්ම 10ක් දේශනා කළා තියෙනවා. පළවෙනි එක තමයි ආනන්දරු කියනවා මොකද්ද? භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙන්න ඕන කිව්වා. ඒක එක. දෙවෙනි එක තමයි බහුශ්‍රත භාවය ඇති කරගන්න ඕන කිව්වා. ඒ කියන්නේ බොහෝ ඇසෝපිරු තැන් ඇති බව. තුන්වෙනි එක තමයි කිව්වා දැහැමින් ලද සිව්පසයෙන් සතුටු වෙන්න ඒ භික්ෂුවට පුළුවන්කම තියෙන්න ඕන කිව්වා.
දැහැමින් ලද සිව්පසෙන් සතුට වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හතුරුන එක තමයි ධානයන් උපදවා වාසය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ධාන මට්ටම් ලැබෙන්නේ කොහොමද පින්වත්නි? පංච නීවරණ ධර්මයන් යටපත් කරලා, ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් යටපත් කරලා අවසන් වුණාට පස්සේ එන්න පුළුවන් මොන ධානයටද? ප්‍රථමත් ධානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් ද්විතීය ධානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් තුන්වෙනි ධානයට. ධානයෙන් තවත් නිශ්චල භාවයටපත් වුණාම එන්න පුළුවන් හතරවෙනි ධානයට. ආනන්ද හාමුදුරු දේශනා කරනවා වස්සකාර මේ ගෝපක මොග්ගල්ලාන මතක තියාගන්න, ඒ ධානයෙන් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් කොතෙන්ද? ආසවක්ඛේ ඥානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් චතුූප පාත ඥානයට. දැන් තේරෙනවද පින්නතුනි? දැන් මතක තියාගන්න. එතකොට පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් එන්න පුළුවන් ධාන මට්ටම් වලට. ධානයෙන් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් ඥාන මට්ටම් වලට. ඔය කියපු ආසවක්ඛේ, පුබ්බේ නිවාසානුස්සති, මේ චතුප්පාත ආදී ඥාන වලට එන්න පුළුවන්. ආනන්දර මේ ටික කියලා කියනවා මෙන්න මේ ධර්ම වලින් යුක්ත භික්ෂුව ආනන්දර කියනවා සත්කාර ගරුකාර මාරණ පූජා පවත්වන්න ඒ භික්ෂුව සුදුසුයි කිව්වා. එතන කියන්නේ පින්නතුනි ඒ සඳහා වීරිය කළ යුතුයි කියනවා. දැන් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ ටික නගරේදී කරන්න බෑ අමාරුයි කියලා කැලෑවට වඩිනවා. එතකොට කැලෑවට ගියත් වනයේට ගියත් හිත එකඟ නොවේ නම් ඒ පින්නතුනි කාගේ නම් වරදක්ද? කිසි කෙනෙකුගේ වරදක් නෙවෙයි, තමන්ගේ. මේ වනයේට යන්න එපා කිව්ව නෙවෙයි. වනයේට ගියත් හිත එකඟ නොවේ නම් ඒ කාගේ නම් වරදක්ද? සමහරුන්ට නගරයත් ආරණ්‍යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වැඩත් කරනවා ඒ භික්ෂුව නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා තමන් කටයුතුත් සිද්ධ කරගන්නවා. ඒ භික්ෂුව අතිශයින් ප්‍රශංසනීයයි. ඇයි? තමන් කටයුත්ත විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ දානේ, බණ, පිරිත්, පාංශකෝල මේ ආදිය සිද්ධ කළ දෙන අතරතුර ඒ භික්ෂුව තමන්ගේ සිතයි කයයි දෙකම ආරක්ෂා කරගෙන ගමන් මගත් ලස්සනට ගමන් කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ඒ වෙලාවේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයට මෙන්න මේ කරුණ වලින් යුක්ත භික්ෂුව ගරුකාර නැත්නම් සත්කාර මාන්න පූජා ලබන්න සුදුසු කෙනෙක් බවට පත් වෙනවා කිව්වා. ඉතින් මේ දේශනාව සිද්ධ කරන අතරතුර පින්නතුනි මෙතෙන්ට එනවා උපනන්ද කියලා සෙන්පතියෙක්. ඒ සෙන්පතියා ආමන්ත්‍රණය කරලා ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අහනවා මේ කරුණ ගැන සෙන්පතිතුමනි ඔබතුමා මොකද්ද හිතන්නේ කියලා ඇහුවා. ආයි ආනන්ද හාමුදුරුවෝ ඒ කරුණ විස්තර කරනකොට මේ වස්සකාර බ්‍රාහ්මණය අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ දවස්වල ආනන්ද හානේ ඔබ වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා ඇහුවා. ආනන්දහානේ කොහොම දැන් මේ කර්මාන්ත ශාලාවට ආපු ගමනනේ මේ වැඩි ගමනනේ පිණ්ඩපාතේ වැඩින්න වැඩම කළේ. නමුත් වෙලාව තිබුණ නිසා තමයි ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණය කර්මාන්ත ශාලාවට ආනන්ද හාමුදුරුවෝ වැඩම කළේ. ඒ අතරතුර තමයි මේ ලස්සන ධර්ම සාකච්ඡාවත් පින්නතුනේ ඇති වුණේ. කොච්චර ලස්සනයිද? කර්මාන්ත ශාලාවත් බණමඩුවක් වුණානේ. කර්මාන්ත ශාලාවත් ධර්මශාලාවක් බවට පත් වුණානේ. ඒකට ධර්මයේම තමයි පින්නතුනේ කතා කරන්නේ. අර බුද්ධ කාලේ සතර සතිපට්ඨානය පිළිබඳව මනාව මෙනෙහි කළ බොහෝ දෙනෙක් පින්නතුනේ හිටියා. අද බුරුමේ ආදී රටවල් වල බොහෝ දෙනෙකුට සතර සතිපට්ඨානය මනාව පින්නතුනේ කටපාඩම්. ඒත් නිතර සතිපට්ඨානය හොඳට ජීවිතය තුළ පුරුදු කරන වගේම හොඳට මෙනෙහි කරනවා. ඒක හරි වටිනවා. ඇයි පින්නතුනි? ධර්මයේ තුලමනේ ජීවත් වෙන්නේ. ඒකනේ ආනන්දහර කිව්වේ බුදුහාමුදුරන්ගෙන් පස්සේ එකදු භික්ෂුවක්වත් මේ ශාසනයේ අයිතිකාරයෙක් හරියටපත් කළා නෑ. නමුත් තේනව නම් තියෙන ධර්මයේ රැකවරණයේ පිළිසරණ විතරයි කිව්වා. ඉතින් මේ දේශනාවෙන් පස්සේ පින්නතුනි ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයත් වස්සකාරකේ නැමෙත්තමත් උපනන්ද කියන සෙන්පතියත් අතිශයින්ම දේශනාවට සතුටටපත් වුණා කියලයි මේ දේශනාව හමාර වෙන්නේ.
ඒ සාදා අපි ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ සඳහන් වෙන ගෝපක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මතුගම හොරවල පදිංචි මියුරින් ජයසිංහ සහ සයිමන් විතාන මහත්මයා ඇතුළු දූදරු ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් බලාපොරොත්තු වන්නේ දෙපාර්ශ්වයෙන් මිය පල්ලව සපත් වුණු දෙමව්පියන් ඇතුළු සංසාරගත සී කටයුතු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් එවාගේම රෝගීව සිටින රංජිත් ජයසිංහ සහ අමිතා නිලන්ති මහත්මනියට ඒ දෙපළට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා කායික මානසික සුවතාවය ලැබේවා ඉක්මන් සුවයම සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වාගේ අපවත් මේ වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු සමස්ත මහ සංඝරවණටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා පැතූ යම් බෝධියකින් නිවනින්ම නිවීසන සෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු.